බොහෝ දෙනෙක් අපෙන් අහනවා මේ බුද්ධ පූජාව ඉතුරු වුණාට පස්සේ මොකද කරන්නේ? බුද්ධ පූජාව විසිකරන එක අපරාධයක්. ඉතින් ඕක කෑවට කමක් නැහැ නේ කියලා හිතනවා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මේකේ පෙන්නනවා යම් කිසි භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ දානේ කොටසක් ඉතුරු වෙලා තියෙනකොට කල්පනා කරොත් නෑ මම ඒ දානේ වළඳන්නේ නැතුව ඒ කුසගිනි වේදනාව දරාගෙන ඉවසීමෙන් ධර්ම මාර්ගයේම අනුගමනය කරනවා කියලා කල්පනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක න අගය කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ඉතුරු වෙච්ච ටික හරි කමක් නෑ වළඳනවා කියලා හිතන කෙනා බුදුරජාණන් වහන්සේ ඒ තරම් අගය කරන්නේ නෑ කියනවා. ඒ නිසා දැන් අපිට බුද්ධ පූජාව අහක යනවා කියලා ඒක අපිටම කන්න ඕනේද? තමන්ට ගෙදර දානේ තියෙනවා නම් තමන්ට ඕන තරම් කන්න බොන්න තියෙද්දි අර බුද්ධ පූජාවට තියපු එක බුදුහාමුදුරන්ගේ දේ කන්න අවශ්‍ය නැහැ. ඒක එක්ක තිරිසන් සතෙක් වෙනුවෙන් දෙන්න පුළුවන්. ඕනම කෙනෙක් නැති බැරි කෙනෙකුට දුන්නාට ප්‍රශ්නයක් නැහැ. තිරිසන් සතෙකුට දානවා. නමුත් තමන්ට ඒක දැන් එහෙම වුණාට පස්සේ අර කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ගෞරවය නැති වෙලා යනවා. අර කෙනෙකුට හැඟීමක් ඇති වෙනවා මං බුදුහාමුදුරන්ගේ බුද්ධ පූජාවට තියෙන එක කනව නේද කියන වගේ එවැනි හැඟීමක් බුදුහාමුදුරන්ගේ දේ කෑව වගේ හැඟීමක් මානසිකව ඇති වෙනවා. ඒ නිසා තමන් ඒක ගන්නේ නැතුව නැති බැරි කෙනෙකුට හරි එක්කෝ තිරිසන් සතෙක් වෙනුවෙන් හරි දුන්නට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ හැම කාරණේම පෙන්වන්නේ ආමිසයට ගිජු වෙන්න එපා කියන. ධර්මයේ විතරක් දායාද කරගන්න. එතකොට මේ දේශනාව කළා ඉදා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරා. තමන්ගේ කුටියට වැඩම කරාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ටික වේලාවකින් බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කරාට පස්සේ අර භික්ෂූන් වහන්සේලා අතරට වැඩම කරා. ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ සිටිද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් වැඩ ඉන්නේ නැත්තේ මොන කරුණු මතද? ශාස්ත්‍රූන් වහන්සේ විවේකයෙන් යුක්තව ධර්මයේ තුල ඉන්නකොට ශ්‍රාවකයොත් බුදුරජාණන් වහන්සේ අනුවම යමින් විවේකයෙන් හික්මෙමින් ධර්මය අනුගමනය කරන්නේ කොහොමද? මොන වගේ කරුණක් මතද කියලා සාරිපුත්ත හාමුදුරුවෝ අර භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? ශාස්ත්‍රූන් වහන්සේ විවේකයෙන් ඉන්නකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දියුණු කරගෙන ධර්මයේ තුල හැසිරෙනකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ හැසිරුණා ශ්‍රාවකයෝ ධර්මයේ හැසිරෙන්නේ නැත්තේ මොන හේතු මතද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දියුණු කරනකොට විවේකයෙන් ඉන්නකොට ශ්‍රාවකයොත් බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ අනුවම කටයුතු කරමින් විවේකයෙන් හික්මෙනවා කියලා කියන්නේ මොන කරුණු මතද? මේ ප්‍රශ්නේ සාරිපුත්ත හාමුදුරුවෝ අර භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා. එතකොට භික්ෂූන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ කාරණේ ගැන ඔබ වහන්සේගෙන් දැනගන්න අපි ගොඩාක් දුර ඉඳන් හරි එන්න කැමතියි කියනවා. සාරිපුත්තයන් වහන්සේගෙන් අහලා මේ කාරණේ අර්ථය දැනගන්න අපි දුර ඈත ඉඳන් හරි ඇවිල්ලා ඔබ වහන්සේගෙන් මේ කාරණේ දැනගන්න කැමතියි. ඒ නිසා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේටම මේ කාරණේ වැටහෙනසේක්වා. සාරිපුත්තයන් වහන්සේම මේ කාරණේ ගැන අපිව දැනුවත් කරන සේක්වා කියලා භික්ෂූන් වහන්සේලා ඉල්ලීමක් කරා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැසිරෙනකොට හුදකලාව ධර්මසුවයෙන් ගත කරනකොට භික්ෂූන් වහන්සේලා ශ්‍රාවකයෝ මේ තුල හැසිරෙන්නේ නැත්තේ කොහොමද? මොන වගේ කරුණු මතද ගැරහීමට ලක් වෙන්නේ කියලා කාරණා තුනක් මත පැහැදිලි කරනවා. ඔන්න සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මහණෙනි ශාස්ත්‍රූන් වහන්සේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හුදකලාව ධර්ම සුවේ විඳිමින් කාලය ගත කරනකොට මහතෙරුන් වහන්සේලා දහම් සුවේ විඳිමින් කාලය ගත කරන්නේ නැහැ. අන්නේ නිසා මහතෙරුන් වහන්සේලා ඔන්න පළවෙනි කාරණයෙන් ගැරහීමකට ලක් වෙනවා. කොහොමද මිනිස්සු ගරහන්නේ? බලන්න බුදුරජාණන් වහන්සේ මේ විවේක සෙනසුන් ඇසුරු කරගෙන හුදකලාව බණ භාවනා කරනවා. නමුත් මේ මහතෙරුන් වහන්සේලා ධර්මයක් දියුණු කරන්නේ නැහැ නේද? හුදකලා වාසයෙන් සතුටු වෙන්නේ නැහැ නේද කියලා මහතෙරුන් වහන්සේලාට අන්න මිනිස්සු ගරහා කරනවා කියන. ඊළඟට ශාස්ත්‍රූන් වහන්සේ ප්‍රහාණය කළ යුතු
ධර්ම කොටස් පිළිබඳ පෙන්නලා දේශනා කරලා තියෙද්දි, ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය පිණිස අනුගමනය කළ යුතු මාර්ගය පෙන්නලා තියෙද්දි, මහා තෙරුන් වහන්සේලා කෙලෙස් ප්‍රහාණය පිණිස මහන්සි ගන්නෙ නැහැ. ඒ නිසා මිනිස්සු බනින්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරන මාර්ගයක් නේද? නමුත් මේ මහා තෙරුන් වහන්සේලා මොනවද මේ කරන්නේ? කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න නැහැ නේද කියලා අන්න මිනිස්සු ඒ කාරණේනුත් ගරහනවා. ඒ විතරක් නෙමෙයි මහා තෙරුන් වහන්සේලා ගැරහීමට ලක් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා හුදකලා වාසය ගැන කියලා තියෙද්දී මහා තෙරුන් වහන්සේලා සිව්පසේ ගොඩ ගහ ගන්න පෙළඹෙනවා නම්, ධර්මයේ වටිනාකම හැල්ලුවට ලක් කරමින් සිව්පසේට ආසාවෙන් ජීවත් වෙනවා නම්, චිත්ත දියුණුවට බාධා වෙන කරුණු ඔස්සේම යෙදිලා ඒ තුල ජීවත් වෙනවා නම්, අන්න මහා තෙරුන් වහන්සේලා මේ ශාසනය තුල ගැරහීමට ලක් වෙනවා. කොහොමද ගරහන්නේ? ශාස්ත්‍රූන් වහන්සේ ධර්මයේ හැසිරෙනකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන මහා තෙරුන් වහන්සේලා ධර්මයේ හැසිරෙන්නේ නැහැ නේද කියලා ගරහනවා කියලා. දැන් බලන්න මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තථාගතයන් වහන්සේත් ආදර්ශමත් ජීවිතයක් ගත කරා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් විවේකයේ වාසය කරා. දැන් උන්වහන්සේගේ දිනචරියාව ගැන ගත්තාම දවසේ පැය 24න් බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපුණේ පැය 2යි. රාත්‍රී 12 ඉඳන් 2 වෙනකන් තමයි නිදාගත්තේ සැතපුණේ. හිමිතිරි උදෑසන 2ට බුදුරජාණන් වහන්සේ අවදි වෙනවා. අවදි වෙලා පැය කීපයක් භාවනා කරනවා. ඊළඟට උදේ පාන්දර සක්මන් කරනවා. සක්මන් කරලා ආයෙමත් හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා කාටද මං අද පිහිට වෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනවා. එහෙම බලලා හිමිදිරි උදෑසන පාත්‍රෙත් අරගෙන ඒ පුද්ගලයා හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. එහෙම යනකොට මගදිගට හම්බෙන අයට ධර්මයේ කියලා දෙනවා. ධර්ම දේශනා කරනවා. ඊළඟට එදා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා හොයාගෙන ගිහින් ධර්ම දේශනා කරලා ඒ කෙනාට ධර්මය අවබෝධ කරවලා ඊළඟට දවල් කාලේ පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරලා Tamanට ප්‍රමාණවත් දානි ටිකක් පාත්‍රයට ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ බොහෝම ප්‍රියයි කියනවා. හුදකලා වනාන්තරයකට ගිහින් මේ දානි ටික වළඳන්න. බුදුරජාණන් වහන්සේට පාත්‍රයට දානි ටිකක් ලැබුණාම උන්වහන්සේ වටපිට බලනවා ගස් සෙවණක් කොහෙද තියෙන්නේ? විවේක තැනක් කොහෙද තියෙන්නේ? හුදකලා වාසයෙන් මේ දානි වළඳලා ටික වෙලාවක් භාවනා කරන්න සුදුසු තැනක් කොහෙද තියෙන්නේ කියලා වටපිට බලනවා. අර පාත්‍රයට ලැබිච්ච දානි ටික අරගෙන වනාන්තරය ඇතුළට යනවා. දැන් පිණ්ඩපාතේ ගිහින් පාත්‍රයට දානි ටිකක් එකතු කරගෙන වනාන්තරය ඇතුළට ගියාම වනාන්තරයේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ආසන පනවල තියෙනවද කවුරුවත්? නැහැ. උන්වහන්සේ ආසනයක් හදා ගන්නවා. මේක ධර්මයේ තියෙනවා බලන්න කොච්චර බුදුරජාණන් වහන්සේ අල්පේච්ච කෙනෙක්ද. උන්වහන්සේ අර ගස්වල වේලිලා වැටිච්ච කොළ තියෙනවා. මේ කැලේ ඇතුළට ගිහින් අර ගස්වල වේලිලා වැටිච්ච කොළ රොඩු උන්වහන්සේ ශ්‍රී හස්තයෙන් එකතු කරලා ගහක් යට කොළ ගොඩක් හදා ගන්නවා. හදාගෙන මේ කොළ ගොඩ උඩින් උන්වහන්සේගේ දෙපට සිවුර 4ට විතර නමලා කොළ ගොඩ උඩින් එලා ගන්න. අන්න උන්වහන්සේගේ ආසනේ. ඒ මත වැඩ ඉඳලා අර දානි ටික වළඳන. දානි ටික වළඳලා පාත්‍රයේ හොදලා නමලා තියලා ආයෙමත් පැය 2-3ක් භාවනා කරනවා. එහෙමයි දවල් කාලේ ගත වෙන්නේ. ඊළඟට හවස 3-4 වගේ වෙනකොට පැම් පහසු වෙලා සවැත් නුවර නම් ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ වඩිනවා. එහෙම වඩින්නේ නොයේ ගම් නියම් ගම් දුර ඈත ප්‍රදේශවලින් ආපු විශාල පිරිසක් හවස් කාලේ ධම්සභා මණ්ඩපයට එකතු වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා මේ සියලු දෙනාටම ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට දැන් රාත්‍රී කාලේ ගත වෙනකොට බොහෝ දෙනෙක් මේ බණ අහලා ධර්මය අවබෝධ කරලා තමන්ගේ ගම් නගර නියම් ගම් වලට පිටත් වෙලා යනවා රැ වෙනකොට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා එකතු කරනවා. ජේතවනාරාමේ නම් විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩ හිටියා. උන්වහන්සේලා රාත්‍රී කාලේ කරවල වැටෙනකොට ධම්සභා මණ්ඩපයට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ විනය ගැටලු ඒ භික්ෂුන් වහන්සේලාට ඇතිවෙච්ච විනය ප්‍රශ්න ගැන
ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි අද දවසේ මෙහෙම ප්‍රශ්නයක් වුණා මෙහෙම සිදුවීමක් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කරුණ මත යම් යම් විනය ශික්ෂාපද පනවනවා. යම් යම් විනය නීති භික්ෂුන් වහන්සේලාට පනවනවා. ඊළඟට එක එක භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මහණේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මම කැමති හුදකලා වනාන්තරයකට ගිහින් භාවනා කරන්න. මට සුදුසු ධර්මයක් දේශනා කරන්නයි කියලා ඉල්ලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඒ කෙනාට ගැළපෙන ධර්ම දේශනාවක් කරනවා. මෙන්න මේ ටික හොඳට ගිහින් විවේකයෙන් පුරුදු කරන්න. එතකොට ওই වගේ එදා රාත්‍රී කාලේ රාත්‍රී 9:45 විතර වෙනකන් ওই විදියට තමයි ගත වෙන්නේ. ඒ වගේ දවස්වල තමයි මේ වගේ දේශනා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියලා දෙන්නේ. ත්‍රිපිටකය ගත්තහම මේ ත්‍රිපිටකයෙන් 4/3කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කරපු දේශනා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් වැඩ සිටියේ ජේතවනාරාමයේ. වස් කාල 19ක් වැඩ හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාලය තුල වැඩිපුරම මේ ධර්ම දේශනාවන් කරේ ධම්සභා මණ්ඩපයේ සවැත් නුවර ජේතවනාරාම. එතකොට අද මේ අපි ඉගෙන ගන්න ධම්මදායාද සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ජේතවනාරාමේ වැඩ ඉන්නකොට. එතකොට රාත්‍රී 9:45 වගේ වෙනකොට 10ට ආසන්න වෙනකොට බුදුරජාණන් වහන්සේ අර ධම්සභා මණ්ඩපයේ කටයුතු අවසන් කරනවා. අවසන් කරලා උන්වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරනවා. ගන්ධ කුටියට වැඩම කරන්නේ රාත්‍රී 10ත් 12ත් වෙන් කරලා තිබ්බේ දෙවිවරු වෙනුවෙන්. ඔබ අහලා ඇති රාත්‍රී මැදියම් යාමේ, ඒ කියන්නේ පළවෙනි යාමේ 10 ඉඳන් 12 වෙනකන් කාලේ. මුළු මහත් ජේතවනයේම බබලවාගෙන දෙවිවරු පැමිණිලා මේ විදියට වන්දනා කරලා එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙහිම ප්‍රශ්නයක් ඇහුවා. එතකොට මේ වගේ දේශන තියෙනවා 100 ගාණක් ත්‍රිපිටකය තුල. එතකොට රාත්‍රී 10යි 12යි දෙවියන්ට වෙන් කරා. රාත්‍රී 12ට තමයි බුදුරජාණන් වහන්සේ එදා දවසේ කටයුතු අවසන් කළ සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම ශ්‍රාවකයන්ට පෙන්නලා දීලා තියෙනවා විවේකයෙන් කටයුතු කිරීමේ දිනචර්යාව. උන්වහන්සේගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ දවසේ පැය ගණනාවක් භාවනාවේ යෙදුණා. දැන් බුදු වෙලා ඉවරයි. කෙලෙස් ප්‍රහාණය කරලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අර ශ්‍රාවකයන්ට ආදර්ශයේ පිණිස ඒ විමුක්ති සුවය විඳිමින් බුදුරජාණන් වහන්සේ ඒ විමුක්තිය මෙනෙහි කරමින් භාවනාවෙන් වැඩ ඉන්නවා. එතකොට ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් ඉන්නකොට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ විවේකයෙන් බණ භාවනා කරන්නේ නැතුව සිව්පසෙයි ගොඩ ගහන්න පෙළඹෙනවා නම් සිවුරු පිරිකර වලට ආසාව ඒවා එකතු කරන්න ගොඩ නැගිලි හදන්න මේවටම සල්ලි එකතු කර එතකොට මේවැම්ම සතුටු වෙවි ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ භික්ෂුව අගය කරන්නේ නැහැ කියන. එතකොට එවැනි භික්ෂූන් ගැරහීමටපත් වෙනවා කියනවා. තථාගතයන් වහන්සේ හුදකලාවේ ඉන්නකොට මේ මහතෙරුන් වහන්සේලා හුදකලාවෙන් සතුටු වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කිරීමක් ගැන දේශනා කරාට මේ මහතෙරුන් වහන්සේලා කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සියක් ගන්නෙ නැහැ. මේ අය සිව්පසේ ගොඩ ගහනවා විතරයි නේද? ධර්මයේ වටිනාකම හැල්ලු කරනවා නේද? චිත්ත දියුණුවට බාධා වෙන කරුණ වල නේද මහතෙරුන් වහන්සේලා හැසිරෙන්නේ කියලා මහතෙරුන් වහන්සේලා ගැරහීමටපත් වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මධ්‍යම භික්ෂූන් වහන්සේලා, ඒ කියන්නේ පැවිදි වෙලා ගොඩාක් කල් ගත වෙච්චත් නැති මධ්‍යම ප්‍රමාණයේ වයස් ගත වෙච්ච භික්ෂූන් වහන්සේලාත් ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් ඔය විදිහටම මිනිස්සු ගරහනවා කියලා. කොහොමද බුදුරජාණන් වහන්සේ හුදකලාවෙන් ඉන්නකොට මේ මධ්‍යම භික්ෂූන් වහන්සේලාට බණ භාවනා කරන්න හුදකලාවට ආසාවකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කිරීම ගැන දේශනා කරාට මේ භික්ෂූන් කෙලෙස් ප්‍රහාණය කරන්නේත් නැහැ. මේ භික්ෂූන් වහන්සේලා සිව්පසේ ගොඩ ගහනව නේද? ධර්මයේ හැල්ලුවට ලක් කරනව නේද? චිත්ත දියුණුවට බාධා වෙන කරුණ වල නේද මේ භික්ෂූන් යෙදෙන්නේ කියලා ඒ භික්ෂූන් වහන්සේලාට මිනිස්සු ගරහනවා කියලා. ඊළඟට නවක භික්ෂූන් වහන්සේලා ගැන සාරිපුත්ත හාමුදුරුවෝ කියලා දෙනවා මහණෙනි අලුත පැවිදි වුණත් ඒ භික්ෂූන් වහන්සේලාත් බණ භාවනා කරන්නේ නැත්නම් හුදකලා වාසී දෙන්නේ නැත්නම් කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි ගන්නේ නැත්නම් සිව්පසේ ගොඩ ගහන්න පෙළඹුණොත් ඒ භික්ෂුවට මිනිස්සු ගරහනවා කියනවා. බලන්න තථාගතයන් වහන්සේ හුදකලා වාසයෙන් කටයුතු කරත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන මාර්ගයක් ධර්මයේ දායාද කරගන්න හැටි කියලා දුන්නත්
මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ හැසිරෙන්නේ නැහැ නේද කියලා මිනිස්සු ගරහනවා කියන. ඒ නිසා මහණෙනි සාරිපුත්ත හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. ඒ නිසා ධර්මයේ දායාද කරන්න කියනවා. ආමිසේ දායාද කරන්න එපා කියලා. එතකොට ওই විදිහටම ඊළඟ කාරණයක් පෙන්නලා දෙනවා. යම්කිසි මහතෙරුන් වහන්සේ නමක් හුදකලා විවේකයෙන් සතුටු වෙමින් බණ භාවනාවේ යෙදෙනවා නම්, මහතෙරුන් වහන්සේ නමක් කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි වෙනවා නම්, සිව්පසේ ගොඩ ගහන්න නැතුව, ධර්මයේ හැල්ලු කරන්න නැතුව චිත්ත දියුණුවේම යෙදෙනවා නම්, ඒ භික්ෂුවට මිනිස්සු ප්‍රශංසා කරනවා කියනවා. ශාස්ත්‍රූන් වහන්සේ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ඒ ගමන් මාර්ගයේම හැසිරෙන භික්ෂුවක් කියලා එවැනි මහතෙරුන් වහන්සේලාටත් මධ්‍යම භික්ෂූන්ටත් නවක භික්ෂූන්ටත් මිනිස්සු ගරු කරනවා කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණේ පෙන්නලා ඊළඟට පෙන්නනවා තත්‍රාවුසෝ ලාභෝ ච ලෝභය කියන්නේ ලෝභෝච පාපකෝ, ලෝභය කියන්නේ පාපී අකුසලයක් කියනවා. දෝසෝච පාපකෝ, දේශය කියන්නේ පාපී අකුසලයක්. මේ ලෝභයයි ද්වේෂයයි ප්‍රහාණය කරන්න පුළුවන් කියනවා අත්ති මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මේ මධ්‍යම ප්‍රතිපදාවේ යෙදීම තුළ මේ ලෝභ ද්වේෂ ප්‍රහාණය කරන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාවේ යම් කිසි කෙනෙක් යෙදෙනවා නම් චක්කුකරණී ධම්මැස ලබා දෙනවා. ඥානකරණී ඥානය ඇති කරන, උපසමාය කෙලෙස් සංසිඳවන, අභිඥාය විශේෂඥානය ඇති කරන, සම්බෝධාය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරනවා. නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙනවා. කතමාචසා ආවුසෝ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? ඒ තමයි කියනවා ඥානය ඇති කරන, ධම්මැස ලබා දෙන, කෙලෙස් සංසිඳවන, විශේෂඥානය ඇති කරන, නිවන පිණිස උපකාර වෙන මධ්‍යම ප්‍රතිපදාව තමයි අයමේ වරියෝ වට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ නිසා මෙන්න මේ මාර්ගයේ යෙදෙන්න කියලා සාරිපුත්ත හාමුදුරු කියලා දෙනවා. එතකොට මේ දේශනාවේ අන්තිමට පෙන්නන හරය තමයි ආමිසයට දායාද කරගන්න නැතුව ධර්මයේ දායාද කරගන්න.